empowering every citizen with digital knowledge, enabling digital lifestyle, leading the nation towards the digital future. Digital 2020, introducing the year of digital transactions. An initiative by the Payments and Settlements Department of the Central Bank of Sri Lanka. හොඳයි. ඔබට සුබ දැසනක්. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. අද දවසේ අපි කතා බහ කරන මාතෘකාව පිළිබඳව ඔබට කිසියම් ආකාරයක අවබෝධයක් ලබා ගන්න හැකි වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. මේ ගත වෙන්නේ 2020 වර්ෂය. එදා මෙදා තුර ඉතිහාසයේ වෙනස්ම වර්ෂයක් විදිහට 2020 අපිට දැනෙන්නේ. ඒකට හේතුව තමයි කොවිඩ් වසංගතය හමුවේ ලෝකයක්ම ගෙදරට වෙලා ඉන්න මොහොතක තමයි අපි ඔබව මේ විදිහට ආමන්ත්‍රණය කරන්න. හැබැයි අපේ රටේ තත්ත්වය නම් වෙනස්. අපේ රටේ සෞඛ්‍ය අංශ රජයේ මේ හැමදිනාගේ කැපවීම මත කොවිඩ් ඉක්මනින්ම පාලනය කරගන්න අපිට හැකියාව ලැබුණා. හැබැයි මේ ගත වෙන 2020 වර්ෂය ඩිජිටල් වර්ෂය විදිහට ශ්‍රී ලංකා මහ බැංකුව නම් කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් ගෙවීම් වර්ෂය විදිහට තමයි මේ වසර නම් කරලා තියෙන්නේ. අපි සූදානම් ඒ පිළිබඳව වැඩියෙන් කතා කරන්න නුදුරු දිනකදීම ඔබේ මේ අර මුදල් පසුම්බිය හිස් වෙන දවසක් කාඩ් වලින් පිරිච්ච දවසක් බවට පහුගිය කාලේ පත් වුණා නම් දැන් ඒකත් නැති වෙලා ඔබේ ජංගම දුරකථනය හරහා ඔබට ඕනම ගෙවීමක් ඉතාමත් පහසුවෙන් කරගන්න දිනේ වැඩි ඈතක නොවන බව අපි මතක් කරන්න සූදානම්. අපි කතා කරන්න සූදානම් මේ පිළිබඳව අපි ආරාධනා කළා මැදිරියට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පේවීම් දෙපාර්තමේන්තුවේ සහකාර්ය අධ්‍යක්ෂ පියුමි ඩයස් මහත්මිය ඔබතුමීට සුබ දැසනක්. සුබ දැසනක්. ඒ වගේම මේ බැංකු සහ මූල්‍ය ආයතන රැසක් මේ ව්‍යාපෘතියට දායක වෙනවා. LB ෆිනන්ස් ආයතනය වගේම NDB බැංකුවත් අද දවසේදී ඔබව මුණ ගැහෙන්න නියමිතයි. අපි NDB බැංකුව නියෝජනය කරමින් ඩිජිටල් මූල්‍ය සේවා සහකාර උපසභාපති දමිත සිල්වා මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. ඔබතුමන්ටත් සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. අපි ආරම්භයක් විදිහටම මේ පියුමි ඩයස් මහත්මිය අපි කතා කරමු. අපි දැක්ක දැන් මේ 2020 වසර ඩිජිටල් ගෙවීම් වර්ෂ විදිහට ශ්‍රී ලංකා මහ බැංකුව නම් කරලා තියෙනවා. ඇයි මේ ඩිජිටල් ගෙවීම් වර්ෂයක් නම් කරලා තියෙන්නේ? මොකද්ද මේකේ අරමුණ? ඔව් අපි ඩිජිටල් ගෙවීමක් කියලා කියන්නේ මොකද්ද කියන තැනින් පටන් ගමු. ඩිජිටල් ගෙවීම් කියලා අපි ඇත්තටම හඳුන්වන්නේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා කරන ගෙවීම් වලට. ඒ කියන්නේ අපි ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා ඩෙබිට් කාඩ් එකක්, එහෙම නැත්නම් මොබයිල් ඇප් එකක්, එහෙම නැත්නම් අන්තර්ජාලය පාවිච්චි කරලා ඉන්ටර්නෙට් බැංකින් වලින් කරන ගෙවීම් මේවා කොහොම ඩිජිටල් ගෙවීම් විදිහට හඳුන්වනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුව අනිකුත් බැංකු සහ මූල්‍ය ආයතන සහ ලංකාවේ ගෙවීම් හා පියවීම් සඳහා යටිතල පහසුකම් සපයන ලංකා ක්ලියර් ආයතනයත් එක්ක එකතු වෙලා ඇත්තටම 2005 වර්ෂයේ විතර ඉඳන් අපි ලොකු පිරිවැයක් දාලා තියෙනවා. අපි ලොකු වැඩක් කරලා තියෙනවා මේ ඩිජිටල් ගෙවීම් ක්‍රම ලංකාවට ගෙන ඒමට. නමුත් ඇත්තටම අපේ පාරිභෝගික ජනතාව, අපේ ප්‍රේක්ෂක ජනතාව ඒවා පිළිබඳ වැඩි දැනුමක් මේ වෙනකොට තාම නැහැ. අපිට ඕනේ ඇත්තටම මේ දැනුම වැඩි දියුණු කරලා මේ කට්ටිය ඩිජිටල් ගෙවීම් වලට යොමු කරන්නේ. ඒක නිසා තමයි අපි මේ වසර ඩිජිටල් 2020 කියලා නම් කරේ. හොඳයි. දැන් අර කොවිඩ් වසංගතයත් එක්ක මේ කාල සීමාවත් එක්කම ඩිජිටල් ගෙවීම් කොයි විදිහටද අපිට වැදගත් උනේ? දැන් විශේෂයෙන්ම කතා කළොත් එහෙම මේ ඇයි අපි මේවා පාවිච්චි කරන්න ඕනේ ඩිජිටල් ගෙවීම්? ඔබතුමිය සඳහන් කළා දැන් ඉදිරියට මේ දේවල් ප්‍රචලිත කරන්න කටයුතු කරන පහුගිය කාලයේ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඇයි අපි මේවා පාවිච්චි කරන්න ඕනේ? ඔව් කොවිඩ් ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් පසුබිම සකස් කරලා ඉන්න ඕනේ. ලංකාවේ තියෙන ලයිසන්ස් කමර්ෂල් බැංක්ස් සහ ලයිසන්ස් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස්, ඒ කියන්නේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී වාණිජ ආයතන දැනට ඩෙබිට් කාඩ්ස් නිකුත් කරලා තියෙනවා මිලියන 23ක් විතර. සහ ක්‍රෙඩිට් කාඩ් මිලියන 1.8ක් විතර නිකුත් කරලා තියෙනවා. දැන් ඩෙබිට් කාඩ් මිලියන 23ක් කියලා කියන්නේ අපේ ජනතාවටත් වඩා පොඩ්ඩක් වැඩි. නමුත් අපි දන්නවා අපි හැමෝගාම ඩෙබිට් කාඩ් එකක් නැහැ. දැන් මට සේවිංස් account 2-3ක් විතර තියෙනවා නම් මට ඩෙබිට් කාඩ් 2-3ක් විතර තියෙනවා. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් සමහර අයට 5-6 තියෙන්නත් පුළුවන්. එතකොට මේ ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් කියන එක මුළු ජනතාවටම පැතිරිලා නැහැ. ඒ වගේම අපි ওই කාඩ් පාවිච්චි කරන පොස් යන්ත්‍ර ගත්තොත් එහෙම දැනට ලංකාවේ තියෙනවා පොස් යන්ත්‍ර 80000ක් විතර. නමුත් ඒකත් අපි දන්නවා අර නගරාසන්න ප්‍රදේශවල සුපර් මාකට් වල වගේ තමයි ගොඩක් පැතිරිලා තියෙන්නේ.
සාමාන්‍ය මිල අධිකයි පොස් යන්ත්‍රය. මිල අධිකයි පොස් යන්ත්‍රයක්. ඔව්. දැන් එහෙම වුණාම කොවිඩ් ආපු වෙලාවේ දැන් මේ වගේ යටිතල පහසුකම් ටිකක් තිබුණත් අපි දැක්කා ඉතා විශාල කෑෂ් යූසේජ් එකක්. ලංකාවේ කට්ටිය ATM එකට ගිහලා account එකේ තියෙන සල්ලි ටික ඔක්කොම එළියට ඇද්දා. ඒ මොකද බය වුණා අපිට කෑෂ් නැතුව වැඩක් කරගන්න බැරි වෙයි කියලා. රජයට අපි දැක්ක මේ වෙනමම දවස් වෙන් කරන්න උනා බැංකුවලට යන්න මුදල් ගන්න ජනතාවට. ඒක ඇත්ත. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව අපි සාමාන්‍යයෙන් කියනවා කෑෂ් ඉන් සර්කියුලේෂන් තියනවා කියලා. ඒ කියන්නේ මුදල් සංසරණය වෙනවයි කියලා බිලියන 650ක් විතර. ඒ දවස්වල බිලියන 800ක් විතර වෙනකන් අපිට ඒක වැඩි කරන්න ඕන. මොකද මේ හැමෝම බැංකු වලින් මුදල් එළියට ගන්න නිසා. නමුත් කොවිඩ් කාලේ ඔබේ ප්‍රශ්නෙට ආපහු එනවා නම් කොවිඩ් කාලේ අපිට මතකයි WHO World Health Organization එක වුණත් කිව්වා අපිට මුළු ලෝකයේම රටවල් වලට කිව්වා කෑෂ් භාවිතය අඩු කරන්න ඩිජිටල් පේමන්ට්ස් වලට යන්න. මොකද මේ කෑෂ් අතින් අත මාරු වෙනකොට විෂ බීජ COVID-19 ආසාදනය වෙන්න පුළුවන් කියලා. ඒත් එක්ක බලනකොට නමුත් අපේ ලංකාවේ එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. කෑෂ් ටිකක් වැඩිපුර භාවිතා වුණා. නමුත් දැන් අපි ඊළඟට කතා කරන්න යන පේමන්ට් ක්‍රමය, ගෙවීම් ක්‍රමය ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම contactless ගෙවීම් ක්‍රමයක්. ඒ කියන්නේ මම නම් ගෙවීම කරන්නේ, මම නජිත් නම් ගෙවීම කරන්නේ. අපි දෙන්න අතර ෆිසිකල් කොන්ටැක්ට් එකක් අවශ්‍ය නැහැ. මම අල්ලන දෙයක් ඔබ අල්ලන්න අවශ්‍ය නැහැ. එතකොට අර විස බීජ ආසාදනය වෙන එකත් නවතිනවා. ඒක ගැන තමයි අපි ඉදිරියට කතා කරන්නේ. හොඳයි. අතර අපිත් එක්ක ඉන්න NDB බැංකුවේ ඩිජිටල් මූල්‍ය සහකාර උපසභාපතිතුමන් දමිත සිල්වා මහත්මයා. දමිත මහත්තයාගෙන් අහන්න කැමති. දැන් ඔබතුමන් බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන NDB බැංකුව රටේ මූල්‍ය පද්ධතියට, බැංකු පද්ධතියට විශේෂයෙන්ම විවිධ අලුත් වැඩසටහන් හඳුන්වලා දුන්න. ඔය අතරේ දැන් කොවිඩ් කාලේ, කොවිඩ් වසංගතයේ දැන් ලංකාවට දැඩිව බලපාපු කාලේ ජනතාව අතර කොයි වගේ උනන්දුවක්ද තිබෙන්නේ මේ ඩිජිටල් මූල්‍ය ගනුදෙනු වලට? ඔව් රජීත්, ඇත්තටම නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක් අපි NDB බැංකුව විදියට කොවිඩ් කාලේ අපි දැක්කා ඉතා විශාල වර්ධනයක්. විශේෂයෙන්ම අපි මහ බැංකුව සමග ඉතාමත් සමීපව කටයුතු කරා. ඒ දවස් කීපය තුළ, ඒ මාස කීපය තුළ අපි අපේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 300ක 400ක වගේ වර්ධනයක් අපේ ඩිජිටල් ට්‍රාන්සැක්ෂන්ස් වල වර්ධනයක් අපි පෙන්වුම් කරා. ඉතින් අපි දැක්කා ඇත්තටම සෙන්ට්‍රල් බැංක් එක මෙතුමිය කිව්වා වගේ ලංකා බැංකුව සහ ලංකා ක්‍රියා ආයතනය ඒ අඩිතාලම් දාන ගමන් අපි පහුගිය අවුරුදු 2-3 ඇතුළත NDB බැංකුවත් අපගේ සියලුම ඩිජිටල් කරන ජාල අපි අලුතෙන් අපි අඳුන්ලා දුන්නා, අපි නව්‍යකරණය කරා. ඉතින් අද වෙනකොට අපි ගිය අවුරුද්දේ ලංකාවේ ප්‍රථම වතාවට ඇත්තටම ද බැංක කියන සංගරාව මගෙන් ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව විදිහට අපි සම්මාන ලැබුවා. ඉතින් මේ අවුරුද්දේත් අපිට ආරංචි එක අපිට හම්බ වෙනවා කියලා. ඉතින් අපි හිතනවා අපේ 80%ක් විතර අපේ දැන් ට්‍රාන්සැක්ෂන්ස් ඔක්කොම වෙන්නේ ඩිජිටල් පද්ධතිය හරහා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ලංකා QR සමග මේ ජාතිය කර්තව්‍යයට NDB බැංකුවේ විශාල දායකත්වයක් අපි සපයමින් සිටිනවා. ඒ වගේම අපිට පුළුවන් මහ බැංකුව සමග අත්වැල් බැඳගෙන මේ මුළු ලංකාවම පුරා ව්‍යාප්ත කරන්න. හොඳයි. ඔය අතරේ මේ අපි දැන් ඩිජිටල් ගෙවීම් ක්‍රම ගැන කතා කළානේ. විශේෂයෙන්ම මේ දැන් ඇයි අපි මේ විදිහට කෑෂ් අත්හැරලා මේ ඩිජිටල් ගෙවීම් වලට යන්නේ කියලා ඔබතුමිය සඳහන් කළා. දැන් කොහොමද මේ වැඩේට මේ ව්‍යාපෘතියට මූල්‍ය ආයතනවල දායකත්වය ලැබෙන්නේ? බැංකුවල අපි දැක්කා දැන් NDB බැංකුව ප්‍රධාන හවුල්කරුවෙක් විදිහට සහභාගී වෙනවා. ඊට අමතරව තවත් බොහෝ පාර්ශ්වයන් මේ සමගින් අපි ගැනත් කතා කරමු. ඔව්, ඇත්තටම මම ඉදිරියට කියන්න බලාපොරොත්තු වෙනවා අපි මේ ලංකා QR ගැන කතා කරනකොට කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. නමුත් අපි කෙටියෙන් කියනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ ඩිජිටල් ව්‍යාපෘතියත් එක්ක බොහොමයක්ම බැංකු සහ මූල්‍ය ආයතන අපිත් එක්ව ඉන්නවා මේ වැඩසටහන ඉක්මනටම දියත් කරන්න සහ ඒක පුළුවන් තරම් ඉක්මනට අපේ ජනතාව අතරට ගෙනියන්න. අපි ඒ නිසා ඒගොල්ලන්ට මේ අවස්ථාවේ බොහොමත්ම ස්තුතිවන්ත වෙන්නත් ඕනේ. හොඳයි. ඔබතුමිය අර සඳහන් කළා මේ කලින් අපි කතා කළේ පොස් යන්ත්‍ර ගැන. අපි දකිනවා දැන් 80000ක් විතර දිවෙන පුරාම තියෙනවායි කියලාකෝ. මේ පොස් යන්ත්‍ර වලින් අර ගනුදෙනු කරනකොට කාඩ් පතක් භාවිත කරලා නෙවෙයිද ගනුදෙනු කරන්නේ? ඇයි මේ අපි අර කලිනුත් කිව්වා මේවා මිල අධිකයි. ඒකට පාවිච්චි කරන්න අමාරුද? ඇයි ජනතාව මේ දේවල් වලට යොමු වෙන්නේ නැද්ද? දැන් ওই වගේ අලුතෙන් දැන් ඔබතුමිය අලුත් ක්‍රමයක් හඳුන්වලා දෙන්න යනවා කියලා සඳහන් කළා. ඔව්. එතකොට පොස් යන්ත්‍ර පාවිච්චි කරන්න ලේසි නැද්ද? ඇයි මේක නැතුව වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න හදන්නේ? ඔව්, නජිත් කිව්වා හරි. පොස් යන්ත්‍ර කියලා කියන්නේත් ඩිජිටල් පේමන්ට් ක්‍රමයක් තමයි. අපි පොස් යන්ත්‍රයේ කාඩ් එක ගහලා පාවිච්චි කරන්නේ ඩිජිටල් පේමන්ට් ක්‍රමයක්.
නමුත් මේකේ සුළුසුළු ගැටලු තියෙනවා. ප්‍රධාන ගැටලුව තමයි ඒකේ පිරිවැය. මොකද දැනට අපි ගත්තොත් එහෙම පොස් යන්ත්‍රයක් වෙනවා මිල රුපියල් 50,000ත් 70,000ත් අතර. ඒක කුඩා පරිමාණයේ වෙළෙන්දන්ට ටිකක් දරන්න අමාරු පිරිවැයක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම එළවලු විකුණන වෙළෙන්දෙක්. එහෙම නැත්නම් තැඹිලි විකුණන කෙනෙක්ට මේ රුපියල් 70,000ක් කියන්නේ දරන්න ඉතාමත්ම අමාරු ප්‍රමාණයක්. එතකොට ඒක එක ප්‍රශ්නයක් පිරිවැය. අනිත් එක තමයි අපි මේ කාඩ් එකක් භාවිතා කරලා කරන ට්‍රාන්සැක්ෂන් එකකදී බැංකුවට ඒ කියන්නේ වෙළෙන්දාව acquire කරලා තියෙන බැංකුවට ගෙවන්න වෙනවා සම්පූර්ණ ට්‍රාන්සැක්ෂන් එකෙන් 2%ත් 3.5ත් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ රුපියල් 100ක ගෙවීමක් සිදු කරොත් එහෙම රුපියල් 2ත් රුපියල් 3.50ත් අතර ගාණක් වෙළෙන්දාට නැති වෙනවා. එතකොට මේකත් ප්‍රශ්නයක්. හැම ට්‍රාන්සැක්ෂන් එකකින්ම මෙහෙම සල්ලි අඩු වෙන්න පටන් ගත්තොත් එහෙම කවුරුවත් මේකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ ප්‍රධාන ප්‍රශ්න දෙක නිසා තමයි වෙළෙන්ද ගොඩක් පොස් යන්ත්‍ර වලට අකමැති. නමුත් ඒක කස්ටමර්ස්ලට කන්වීනියන්ට්. ඒ නිසා ඒගොල්ලන් ඒක පාවිච්චි කරන්න කැමතියි. ඒ වුණාට අපි දැන් මේ හඳුන්වා දෙන ලංකා QR එක ඉදිරියේදී අපි එක් ගැන කතා කරනවා. මේකෙදි මේ පොස් යන්ත්‍ර භාවිතා කිරීම අත්‍යවශ්‍ය නැහැ. එතකොට සාමාන්‍ය තැඹිලි විකුණන වෙළෙන්දෙක්ට වුණත් පුළුවන් මේ QR කෝඩ් එකක් ලබා ගන්න තමන්ගේ බැංකුවේ. හොඳයි. අර සමහරලාට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පිමු මහත්මිය මේ අර මාරු සල්ලි නැති ප්‍රශ්නයක් බලන්න වීඩියෝ එක. හොඳයි නොදුරු අනාගතයේදීම මේ ඔබට මේ දේවල් බොහොම හොරු පුරුදු දේවල් වලට පත් වෙවි. මේ QR කෝඩ් එක ඔබට පේනවා මේ ඕනම කෙනෙක්ට තමුන්ගේ ව්‍යාපාරයක් කරන කෙනෙක්ට QR කෝඩ් එක නැත්නම් මේ QR කේත ක්‍රමය පාවිච්චි කරලා ගෙවීම් කටයුතු සිදු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ව්‍යාපාර කරන බොහෝ පිරිසකට පොස් යන්ත්‍ර පාවිච්චි කරන්න නැතුව මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් බව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව දන්වන්නේ සඳහන් කරන්නේ. අර අන්තිමට අපි දැකපු දේ අර යාචකයෙක්ට උනත් ඉස්සරහට මේවා පාවිච්චි කරන තත්වයකට එන්න පුළුවන් කියන දේ. දැන් ඒ තමයි අවසාන ඉලක්කය. මොකද විදේශ රටවල අපි මේ දේවල් දකිනවා. විදේශ රටවල අර වීදි දිගේ යනකොට අපි දකිනවා විශේෂයෙන්ම චීනය, ඇමරිකාව වගේ රටවල යාචකයෝ කියන්නේ බෙගර්ස්ලා. ඒගොල්ලෝ අර පාරේ සමහර වෙලාවට ගීත ගායනා කරනවා නැත්නම් මොනවා හරි වැඩක් කර ඉන්න අතරදී පාරේ ගමන් කරන ඕන කෙනෙක්ට QR කෝඩ් එක ස්කෑන් කරලා මේ අවශ්‍ය මුදලක් ලබා දෙන්න පුළුවන්. සත ගණන් වුණත් ලබා දෙන්න පුළුවන්. අර අපි දැක්කේ ත්‍රිරෝද රථේ ගමන් කරන කෙනා 349 සත 10ක මුදලක් ගෙවන්නේ කොහොමද? අද සත 10 සත 50 පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ QR කේත ක්‍රමය පාවිච්චි කරලා එදී කරන්න පුළුවන්. දැන් අපි පිවිම මහත්මියගෙන් විශේෂයෙන්ම මේ ඔබතුමිය ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරන්නේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂතුමිය. අපි දැනගන්න කැමති අර කලිනුත් කිව්වනේ ඩිජිටල් ගෙවීම් ක්‍රම ගැන විශේෂයෙන්ම කෑෂ් නැත්තම් මේ මුදල් පාවිච්චි කරන එක අත්තරලා ඩිජිටල් ගෙවීම් වලට යන්න ඕන හේතුව මොකක්ද? අපි ඔබතුමිය කලිනුත් සඳහන් කළා මේ ගෝලීය වසංගත තත්ත්වයක් තියෙන කාල සීමාවක් කොවිඩ් අර්බුදයේ කොවිඩ් වසංගතයේ හින්දා මේ දේ අනිවාර්යෙන් කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඊට අමතරව තව හේතු තියෙනවා.
ඔව් හේතු කිහිපයක් තියෙනවා. දැන් ඇත්තටම ගත්තොත් ලෝකයේ රටවල් බොහෝ කාලයක ඉඳන් මේ කාසි හා නෝට්ටු භාවිතා කරලා තියෙනවා. නමුත් දැන් බලනකොට අපිට පේනවා ඒගොල්ලන් ඩිජිටල් පැත්තට තමයි ගමන් කරන්නේ. විශේෂයෙන් අපේ මේ නේබර් ඉන්දියාව ගත්තොත් එහෙම. ඒගොල්ලන් අපි දන්නවා අවුරුදු කිහිපයකට කලින් ලොකු ඩිමොනටයිසේෂන් ප්‍රොජෙක්ට් එකක් කරා. එකෙන් කරේ ඒගොල්ලන් අර සංසරණය වෙන මුදල් නෝට්ටු ඉවත් කරා සංසරණයෙන්. ඒගොල්ලන්ව ඇත්තටම ඩිජිටල් පේමන්ට්ස් වලට පුෂ් කරා කිව්වොත් නිවැරදි. ඒක තරමක් දුරට සාර්ථකයි. නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව වශයෙන් අපි උත්සාහ දරන්නේ පාරිභෝගිකයන්ව දැනුවත් කරලා මේ ගමන ඒගොල්ලන්ගේ දැනුවත්කමත් එක්ක යන්න. ඒ නිසා අපි මෙහෙම කිව්වොත් පාරිභෝගිකයාට තියෙන වාසි මොනවද? කෑෂ් අතෑරලා ඩිජිටල් වලට ගියාම. ප්‍රධානම එක තමයි අපි දන්නවා වොලට් එකක් අරගෙන ගියොත් නැති වුණොත් සල්ලි ටික ඔක්කොම නැති වෙනවා. ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. අනිත් එක අර ඉස්සෙල්ලා කිව්වා වගේ මාරු සල්ලි. අපි දන්නවා අනන්තවත් බස් එකකින් බහලා එනකොට සමහරවිට අපිට අපේ ඉතුරු හම්බෙන්නේ නැහැ. ඇයි කොන්දස්තර මහත්තයා ගාව මාරු නැහැ. එහෙම නැත්නම් අපි පොඩි කඩේකට ගිහිල්ලා බඩුවක් ගත්තොත් එහෙම අපේ ඉතුරු රුපියල 2 වෙනුවට මුදලාලි අපිට ටොපියක් දෙකක් දෙන අවස්ථාවලුත් තියෙනවා. සහ හැමෝටම ටොපි හම්බෙලා තියෙනවා. ඔව්. ඒ වගේම ගත්තොත් එහෙම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගෝලීය වසංගතයක් වගේ දෙයක් තියෙන අවස්ථාවක ඒ විස බීජ පැතිරෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත්තොත්. ඒ වගේම ගවර්න්මන්ට් එකක් රජයක් පැත්තෙන් ගත්තොත් එහෙම මේ කෑෂ් මැනේජ්මන්ට් කියලා කියන්නේ ඉතා විශාල පිරිවැයක්. ඒ කියන්නේ මේ මුදල් ප්‍රින්ට් කිරීම, ට්‍රාන්ස්පෝර්ට් කිරීම, ඒවා ස්ටෝර් කරලා තියා ගැනීම, ඒවා ආරක්ෂාව ඒක ඉතා විශාල පිරිවැයක්. ශ්‍රී ලංකා මහා බැංකුව 2019 වර්ෂයේදී මේකට වියදම් කරලා තියෙනවා රුපියල් බිලියන 3.2ක්. ඉතා විශාල පිරිවැයක්. දැන් අපිට පුළුවන් නම් ඩිජිටල් ක්‍රමවලට ගිහිල්ලා මේ කෑෂ් මැනේජ්මන්ට් වල තියෙන මේ වලට යන මේ මුදල් ප්‍රමාණය අඩු කරගන්න, ඒක වෙන දෙයකට යොදා ගන්න පුළුවන් නම් ඒක මම හිතනවා රටට ලොකු වාසිදායක තත්ත්වයක් කියලා. ඒ අරෙන්න අපි කතා කරන්න ඕනේ වෙළඳ මහතුන්ගෙන් පැත්තෙන් තියෙන වාසි ගැන. අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් මේ වෙළඳ මහත්මේ කෑෂ් ට්‍රාන්සැක්ෂන් විතරක් නම් කරන්නේ. ඔහුට ඔහුගේ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍යයි නම් ණයක් ගන්න හැම ඕන වුණොත් තමන්ගේ බැංකුවට ගිහිල්ලා ණයක් ඉල්ලුවොත් එහෙම බහුතරයක් වෙලාවට ණය හම්බ වෙන්නේ නැහැ. ඇයි? මොකද ඒ මහතාට ඔප්පු කරන්න බෑ මට මෙච්චර ඉන්කම් එකක් තියෙනවා, මම මෙච්චර උපයනවා, මට මේක ගෙවීමට හැකියි කියලා. අර ක්‍රෙඩිට් වර්දිනස් කියලා අපි කියන්නේ බැංකුවට. එතකොට ඒක බලන්න ක්‍රමයක් සාක්ෂි හැම නැහැ. ඒ නිසා අපි කියලා තියෙනවා ඩිජිටල් ට්‍රාන්සැක්ෂන්ස් වලට මාරු වෙන්න කියලා මේ වෙළඳ මහතුන්ට. මොකද එතකොට දිනපතා, සතිපතා, මාසපතා එයා කරන ට්‍රාන්සැක්ෂන් වල රෙකෝඩ් එකක් බැංකුව ගාව තියෙනවා. එතකොට බැංකුවට ඇසෙස් කරලා බලන්න පුළුවන් මෙයාට ගෙවීමේ හැකියාවක් තියෙනවද, මෙයා පාඩු ලබන වෙලෙන්දෙක්ද, ලාභ ලබන වෙලෙන්දෙක්ද, ඒ අනුව බලලා මොහුට ලේසියෙන් ලෝන් එකක් ලබා ගන්න පුළුවන්. අර ඉස්සර නම් අපි දැක්කේ අර මුදලාලි මහත්තුරු මේ අර account පොත් ටික නැත්තම් මේ ගිණුම් තියෙන පොත් ටික අරගෙන බැංකුවට යනවා සමහර වෙලාවට පෙන්වන්න එපා, තහවුරු කරන්න එපා මෙච්චර ආදායමක් ලබනවා කියලා ව්‍යාපාරේ. හැබැයි දැන් ඒ තත්ත්වෙ වෙනස්. ඔබතුමිය අර කිව්ව විදිහටම ඩිජිටල් ක්‍රමයට මේ දේවල් සිද්ධ වෙනකොට අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව වාර්තාවක් යනවා. ඔබතුමියලටත් ලබා ගන්න පුළුවන්, ඕනම බැංකුවකට ලබා ගන්න පුළුවන්. අර මේ ක්‍රිබ් එකට ගියාද කියලා හොයනවා වගේ මේ ඒ දේත් හොයන්න පුළුවන් ඉස්සරහට. ඒ අතර මේ NDB බැංකුව පැත්තෙන් අහන්න කැමති ඔබතුමාගෙන් දමිත සිල්ල මහත්මයා අපිත් එක්ක ඉන්නේ. දමිත මහත්මයා දැන් කොහොමද පහුගිය කාලේ අපි කතා කළානේ ඩිජිටල් ගනුදෙනු වලට ජනතාව තුළ තිබු උනන්දුව ගැන. ඒ අතරදී ලංකාවේ දැන් ඩිජිටල් ගෙවීම් සාමාන්‍යයෙන් බහුලව සිද්ධ වෙනවද? කොහොමද තත්ත්වය? බැංකුවක් විදිහට ඔබතුමන්ලා මොන වගේ දායකත්වයක්ද දෙන්නේ? ඇත්තම නජිත අපි විශ්වාස කරනවා අපේ බැංකුව ගත්තොත් මම කලින් කිව්වා වගේ ඩිජිටල් අංශයේ වෙන ට්‍රාන්සැක්ෂන්ස් ඉතාමත් ඉහළයි. ඉතාම ඉහළ අගයක් ගන්නවා. ඉතින් ඒ වගේම අපි දන්නවා අපි වගේම අනිත් මූල්‍ය ආයතන අනිත් බැංකු පද්ධතියම මේ ලංකා QR කෝඩ් එක සමග ඒ වගේම ජස්පේ කියලා තියෙන එක ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි ඔක්කොම ලංකාවේ තියෙන සියලුම මූල්‍ය ආයතන මේ හා සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා ඉතාමත් සීග්‍රයෙන් මේ ඩිජිටල් තාක්ෂණය වර්ධනය වෙනවා. අපි ලංකාව ගත්තොත් මම හිතන 150ට වඩා දැන් ස්මාර්ට්ෆෝන්ස් තියෙනවා. එතකොට මේ මොබයිල් පෙනිට්‍රේෂන් එක ගත්තොත් අපි මම හිතන 130 140 කියන්නේ ගොඩක් අය ගාව ෆෝන්ස් දෙක තුනක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේක ඉතාමත් හොඳ අවස්ථාවක් ජාතික බැංකුවක් විදියට නැෂනල් ඩෙවලොප්ඩ් NDB බැංකුවට.
ඒ වගේම මේ මහ බැංකුවෙන් මේ කරන ව්‍යායාමයට අපි ඉතාමත් ශක්තිමත් දායකත්වය දෙන්න. ඉතින් මේ වෙලාවේ සඳහන් කරන්න ඕන කලින් සමහර ලාවට තියෙන ප්‍රශ්න තමයි මෙතන කිව්වා වගේ මුදල් නැති වෙනවා මාරු සල්ලි නැහැ. ඊට වඩා I think සමහර ලාවට කස්ටමර්ස් හිතනවා මේක කොච්චර ආරක්ෂිතද මේ ක්‍රම මේකෙන් මගේ සල්ලි වෙන කවුරු ගනීද. ඉතින් අපි ලංකාවේ සියලුම බැංකු සහ මූල්‍ය ආයතන ලෝකේ දැනට පවත්වන ඉතාමත් ඉහළ ආරක්ෂක උපක්‍රම අනුගමනය කරලා තියෙන්නේ. ඒ හින්දා ඇත්තටම අද මේ තරම් ආරක්ෂිතව ගනුදෙනු කරන ක්‍රමයක් මං හිතන්නේ සඳහන් කරන්න අපහසුයි. හොඳයි පින් මහත්මිය මේ පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් දැන් ඔබතුමී කියවනේ මුදල් පසුම්බියේ මුදල් දාගෙන යනකොට මුදල් පසුම්බිය නැති වෙන්න පුළුවන්. එතකොට අලාභයක් වෙන්නේ ඕනම කෙනෙක්ට. හැබැයි දැන් ජංගම දුරකථනය හරහානේ මේ ඇප් එක පාවිච්චි කරන්නේ ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ජංගම දුරකථනය නැතුනොත් එහෙම හදිස්සි ඇප් එකට මොන හරි පාස්වර්ඩ් එහෙම තියෙනවද? කොහොමද? ඔව් ඒක ඇත්තටම ශ්‍රී ලංකා මහ බැංකුව විශාල ව්‍යායාමයක් යොදලා තියෙනවා මේ ඇප්ස් මොබයිල් පේමන්ට් මොබයිල් ඇප්ස් කියන දේවල් සිකියෝර් ආරක්ෂිත වෙන්න ඒකට අපි මාර්ග උපදේශ නිකුත් කරලා තියෙනවා 2018 වර්ෂයේ සහ 2020 වර්ෂයේ. ඒකෙන් කියලා තියෙන්නේ මේ මොබයිල් ඇප්ලිකේෂන් වලට තියෙන්න ඕනේ අවම සිකියුරිටි ස්ටෑන්ඩඩ් එක. ඒ කියන්නේ ඒ අවම සිකියුරිටි ස්ටෑන්ඩඩ් එක නැත්නම් මේවට වෙළඳපොළට මේ හැකියාවක් නැහැ. ඒ වගේම කතා කරන්න ඕනේ අපි දැන් මේ ඊළඟට කියන ලංකා QR එක අපි බේස් කරලා තින්නේ අපි නිර්මාණය කරලා තින්නේ ලෝක ප්‍රචලිත සහ මුළු ලෝකෙම පිළිගත්ත EMV කෝ කියන ස්ටෑන්ඩඩ් එකට. ඒකෙනොත් අපිට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. හොඳයි අපි ලංකා QR ගැනත් කතා කරන්න ඕනේ. ඊට කලින් අපිට වීඩියෝවක් ඔන්නම් බලලා ඉන්නත් පුළුවන්. මොකද මේ දේවල් අර කටින් කියනට වැඩිය බලලම මේ රූප ඇසුරෙන් පැහැදිලි කරගන්න අපිට ලේසි. අපි බලලා. ඔබත් කෑෂ් වදයෙන් බැටකන ව්‍යාපාරිකයෙක්ද? මාරු සල්ලි ඉල්ලලා කස්ටමර්ස්ලට කරදර කරන්න වෙනවද? පොස් මැෂින් එකක් ගන්න සල්ලි නැති හින්දා බිස්නස් අඩුයිද? බිස්නස් කරන අස්සේ සල්ලි ටික කවුරු හරි හොරකම් කරයිද කියලා බයෙන් ඉන්න වෙලාද? ගනුදෙනු ගිණුම් ගත කරන්න, දවසේ ලාභය බලන්න, මුදල් බැංකු ගිණුමට තැන්පත් කරන්න වෙනම කාලයක් ගත කරන්න වෙලාද? මේ කිසිම වදයක් නැතුව බිස්නස් කරන්න ඔබත් අදම ඩිජිටල් ගෙවීම් ක්‍රමවලට යොමු වෙන්න. ඩිජිටල් ගනුදෙනු සරලයි. හොඳයි ඔය විදිහට තමයි ඩිජිටල් ගනුදෙනු සිද්ධ වෙන්නේ. අර පොස්ට් මැෂින් අයින් කරලා QR කෝඩ් එක ස්කෑන් කරලා මේ දේවල් දැන් ඔබට පුරුදු අර සිංහල භාෂාවෙන් කියන්න ඕනේ නැහැ. ස්කෑන් කරන්න කිව්වම දන්නවා. QR කෝඩ් කිව්වම බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ලංකා QR විශේෂ දායකත්වයක් ලබා දෙනවා මේ QR කේත ස්කෑන් කරන මේ අලුත්ම ක්‍රමවේදයට අපි කතා කරන්න සූදානම් මේ ගැන. ඊට කලින් විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. අපි අද දවසේ කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසර 2020 වසර ඩිජිටල් ගෙවීම් වර්ෂය විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මේ ඩිජිටල් ගෙවීම් වර්ෂයේදී කොහොමද මේ ඩිජිටල් ගෙවීම් කටයුතු සිද්ධ වෙන්නේ? අපි මේ පිළිබඳවයි කතා කරමින් ඉන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පියුමි ඩයස් මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම මීට පෙර එකතු වුණා NDB බැංකුව නියෝජනය කරමින් දමිත සිල්වා මහත්මිය එතුමන් සහකාර උපසභාපති. දැන් තව විශේෂ චරිතයක් අපිත් එක්ක එකතු වෙනවා. එතුමන් LB ෆිනෑන්ස් සමාගමේ උපාය මාර්ග හා ඩිජිටල් මූල්‍ය සේවා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් බිමල් පෙරේරා මහත්මයා. සුබ උදෑසනක් බිමල් මහත්මයා. සුබ උදෑසනක් නදී. අපි පියුමි මහත්මියත් එක්ක කතා කළා දැන් මේ ගෙවීම් ක්‍රමවල ආරක්ෂිත බව ගැන. ඔබතුමන් කොහොමද දකින්නේ දැන් මූල්‍ය සේවා සපයන සමාගමක් විදිහට LB ෆිනෑන්ස් ආයතනය මේ ක්‍රමය අනුගමනය කරනවද නැත්නම් කොහොමද මේක උචිතයි කියලා ඔබතුමන් හිතනවද? ආරක්ෂිතද? අනිවාර්යයෙන්ම නජිත් මම හිතන්නේ කෑෂ් භාවිතයේ තියෙන ගැටලු ගැන අපි මම කලින් කතා කරා. එතකොට මේ සියලුම බැංකු හා මූල්‍ය ආයතන වලින් මේ අපි කියන ස්මාර්ට්ෆෝන් ඇප් එකක් හදලා තියෙන ඇත්තටම මේ ප්‍රශ්න වලින් මිදෙන්න පාරිභෝගිකයන් සහ ඒකට අවශ්‍ය කරන ආරක්ෂක විධිවිධාන එක්ක. එතකොට මම හිතන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දීලා තියෙන ගයිඩ්ලයින්ස් වලට අනුව ඒ සිකියුරිටි ෆීචර්ස් ඇඩ් කරලා තමයි හැම එකක්ම ඇඩ් කරලා තියෙන්නේ. එතකොට මේ මට කලින් පියුමි මහත්මිය සඳහන් කරා මේක නැති ෆෝන් එකක් නැති වුණොත් ඔබ සඳහන් කරා ෆෝන් එකක් නැති වුණොත් මම හිතන්නේ අර පාස්වර්ඩ් එකක් තියෙනවා. එතකොට මුදල් පසුම්බිය නැතිවීමට වඩා මම හිතන්නේ මේකේ පැත්තෙන් පාරිභෝගිකයට තියෙන වාසිය තමයි තමන්ගේ බැංකුව හෝ මූල්‍ය ආයතනයට ටක් ගහලා
අමතර පුළුවන් කියන්න මෙහෙම තමන්ගේ තියෙන තමන්ගේ දුරකථන නැති වුණා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් ඇප් එක වොලට් එක තාවකාලිකව විසන්ධි කරන්න. එතකොට තමන්ගේ මුදල් කෙනෙක් අතර යන එක පාස්වර්ඩ් එක සිකියර් ඒක කවුරුහරි දැනගත්තත් ඒකෙන් එහාට ගිහිල්ලා මේ මුදල් නැති වෙන එක නවත්තන්න පුළුවන්. අර්බිමල් මහත්මයා අපි දකින දේ තමයි දැන් ඉතින් තාක්ෂණයේ දියුණුව වැඩි වෙලා බොහෝ ජංගම දුරකථන වල අර ෆින්ගර්ප්‍රින්ට් තාක්ෂණය තියෙනවා. ඒ අතරදී පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඇප් එකට පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. මෙහිඳ ඔබතුමන් කියන විදිහට වඩාත් ආරක්ෂාකාරී ක්‍රමවේදයක් මේක. අනිවාර්යයෙන්ම. මම හිතන්නේ ඒ ජංගම දුරකථන වල තියෙනවා මම හිතන්නේ මේ ආරක්ෂක විධි කියන්නේ මැනුෆැක්චරර් පැත්තේ මයිලා තියෙනවා. ඉතින් මේවා ඉන්බිල් කරලා තමයි මේ ගොඩාක් බැංකු හමුල්ලේ ඇතුළේ මේ ඇප්ස් හදලා තියෙන්නේ. මම හිතන්නේ ඒක පාවිච්චි කරන ගණනකරුවන්ගේ මුදල් ගැන ඇත්තටම කිසිම බය වෙන්න කාරණයක් නැහැ. ඒ නිසා. එතර මේ පිම් මහත්මිය දැන් ඔබතුමිය අර කලිනුත් කිව්වා ලංකා QR කේත ක්‍රමය ගැන. මොකද්ද ලංකා QR කෝඩ් කියන්නේ? මේ සිස්ටම් එකකින් නැත්තම් මේ පද්ධතියෙන් මොකද්ද වෙන්නේ? මම ආරම්භ කරන්නම් QR කේතයක් කියන්නේ මොකක්ද කියන තැන. QR කියලා කියන්නේ quick response code කියන එක. ඇත්තටම මේක ලෝකයට අලුත් තාක්ෂණයක් නෙමෙයි. නමුත් ලංකාවේ ගෙවීම් ක්ෂේත්‍රයට ටිකක් අලුත්. මේ QR code technology අපිට පුළුවන් මේ ඇතිරේ දිස්සන ඡායාරූපය ගැන විස්තර කරලම කතා කරන්න. මේ රට පුරාම මේ ක්‍රමය දැන් ක්‍රියාත්මක වෙනවා. ඔව් මේකෙන් ඇත්තටම පෙන්වන්නේ අර QR code එකක් ස්කෑන් කරලා ගෙවීමක් කරන හැටි. අපි අර කලින් වීඩියෝ එකේ දැක්කා වගේ ඔය වගේ QR කේතයන් තමයි අපි ඇත්තටම වෙළඳ මහතුන් ගාව තියන්න බලාපොරොත්තු වෙන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය QR කේතෙන් ඇත්තටම වෙන්නේ ඉන්ෆර්මේෂන් ස්ටෝර් කරනවා. ඒ කියන්නේ දත්ත ගබඩා කරලා තියෙනවා. අපි ලංකා QR වලින් කරලා තින්නේ මේ දත්ත ගබඩා කිරීම ගෙවීම් ක්ෂේත්‍රයට අරගෙන ආපු එක. එතකොට ලංකා QR කියලා කියන්නේ සරලවම කියනවා නම් පේමන්ට් සඳහා භාවිතා කරන්න පුළුවන් QR සඳහා තියෙන ස්ටෑන්ඩඩ් එකක්. එහෙම නැත්නම් ප්‍රමිතියක්. අපි මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඉතා සුරක්ෂිත විදිහට ඉතා ඉක්මන් විදිහට සහ පාරිභෝගිකයාට සහ වෙළෙන්දාට පහසු විදිහට මේ ට්‍රාන්සැක්ෂන් සිදු කරන එක ෆැසිලිටේට් කරන එක. මොකක් හරි අනුපිළිවෙලක් තියෙනද අපිට මේ දැක ගන්න පුළුවන් මේ පියවරයන් අනුගමනය කරමින් මේ දේවල් පාවිච්චි කරන්න කියලා විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ. ඔව් අපි මේක වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එතකම් මම පොඩ්ඩක් කියන්න ලංකා QR කොහොමද විශේෂ වෙන්නේ කියලා. මොකද කෙනෙක්ට අහන්න පුළුවන් ලංකාවේ මීට කලින් පේමන්ට් සඳහා QR තිබ්බේ නැද්ද කියලා. මේ ප්‍රශ්න ඉවරදී. අතරම ලංකාවේ මීට අවුරුදු කීපයකට කලින් ඉඳන් පේමන්ට් සඳහා QR තිබ්බා. නමුත් ඒකේ ගැටලුවකුත් තිබ්බා. මොකද දැන් අපි හිතමු නජිත් ඔබතුමා වෙලෙන්දෙක් කියලා. ඔබේ බැංකුවෙන් ඔබට නිකුත් කරනවා QR කෝඩ් එකක්. මගේ බැංකුවෙන් මම අරගෙන යනවා මොබයිල් ඇප් එකක්. නමුත් මට ගිහිල්ලා ඔය QR කෝඩ් එක ස්කෑන් කරලා පේමන්ට් එකක් කරන්න බෑ. මොකද ඔබේ QR කෝඩ් එක නිෂ්පාදනය කරලා තියෙන ස්ටෑන්ඩඩ් එක ප්‍රමිතිය වෙනස් මගේ මොබයිල් ඇප්ලිකේෂන් එක නිෂ්පාදනය කරලා තියෙන ප්‍රමිතියට වඩා. ඒ දෙන්නට ඇත්තටම කියනවා නම් අර කතා කරන්න බෑ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත්. ඒ දෙන්නට අඳුන ගන්න බෑ. ලංකා QR වලින් කරලා තින්නේ ඇත්තටම මේකේ මේ ඉන්ටර්ऑපරබිලිටි එහෙම නැත්නම් අන්තර්ක්‍රියාකාරීත්වය ඇති කරලා තියෙන එක. එතකොට බැංකු A වල මොබයිල් ඇප්ලිකේෂන් එකකින් ගිහිල්ලා බැංකු B වල QR කෝඩ් එකක් ස්කෑන් කරලා අපිට පේමන්ට් එකක් කරන්න පුළුවන්. මේක තමයි ලංකා QR වල තියෙන විශේෂත්වය. දැන් මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ තාක්ෂණික දේවල් අපිට හැට පේන්නේ නැහැ. වැරදි වෙන්න පුළුවන්ද මේ තාක්ෂණික ක්‍රමවල? දැන් විශේෂයෙන්ම අපි බැංකුවට ගිහිල්ලා කාඩ් එක දාලා මුදල් ගන්නකොට සමහරවිට කාඩ් එක හිර වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ මේ QR කේත පැටලෙන ගතියක් තියෙනවද නැත්නම් කොහොමද? ඒ දේවල් තාක්ෂණිකින්ද අපි දන්න බොහොම සූක්ෂම විදිහට තමයි එකිනෙකට වෙනස් විදිහට තමයි QR කේත හැමෝටම ලැබෙන්නේ. හැබැයි වැරද්දක් වෙන්න ඉඩ කඩක් නැද්ද? ඔව් මේක හැමෝටම අලුත් ක්‍රමයක් ටිකක්. ඒ නිසා ඒක අපි දන්න හින්දා තමයි අපි මේ හැමෝටම මේකේ මේ වැඩමුළු ඇති කරලා වැඩසටහන් කරලා හැමෝම දැනුවත් කරන්න උත්සාහ කරන්නේ මේ ක්‍රමය මොකක්ද අපි කොහොමද මේක කරන්නේ කියලා. නමුත් මම කියන්නේ මේක කොම්ප්ලිකේටඩ් කියලා. මේක සරලයි. නමුත් සරල වුණත් අපි එකපාරක් දෙපාරක් බලන්න ඕනේ මුලින් වැඩක් කරන්න කලින්. ඒ නිසා අපිට ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරලා පෙන්වන්න පුළුවන්. අපි රට පුරාම මේ දේවල් තමයි මේ දවස්වල කරන්නේ. දැන් හොඳයි බිමල් මහත්මයා මේ කොහොමද ඇත්තටම QR කෝඩ් එක පාවිච්චි කරන්නේ? දැන් අපි ගනුදෙනුවක් සිදු කරනකොට වෙළඳ මහතෙක් ගාවට ගිහිල්ලා මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? ඇත්තටම මෙතුමිය සඳහන් කරා වගේ
නජිත් මේක ඉතාම සරල ක්‍රියාදාමයක් මයිතන තමන්ට තමන්ගේ ෆෝන් එක ස්මාර්ට ෆෝන් ඇප් එක තියෙන ඕන මයිතන අපිට සමීප දසුන ගන්න පුළුවන් නම් සමීප ඡායාරූපයක් ලබා ගන්න මේ තමයි ඇප් එක තියෙන්නේ මේ LB ෆිනන්ස් ආයතනයෙන් ලබා දෙන ස්මාර්ට ෆෝන් ඇප් එක මොබයිල් වොලට් එක. ඒතර ඇත්තටම දැන් මෙතුමේ සඳහන් කරා වගේ මේ ලංකා QR නැෂනල් QR ස්ටෑන්ඩඩ් එකකින් වෙච්ච වෙනස තමයි ඇත්තටම මේ ඉන්ටර්ऑपरेबिलिटी කියන අන්තර් බැංකුව අතර මේ ගණදනු කරන්න පුළුවන් හැකියාව හම්බුණා තමන්ගේ බැංකුවේම QR එකක් හොයාගෙන යන්න නැතුව. ඒතර දැන් මේ අවස්ථාවේ මම මේ කරලා පෙන්නනම් ඇත්තටම මගේ මං වැඩ කරන මූල්‍ය ආයතනයේ නෙමෙයි වෙන මූල්‍ය ආයතනයක QR එක ස්කෑන් කරලා මේකෙන් කරන විදිය හොඳයි. එතකොට මම හිතන්නේ මේක ඉතාමත්ම සරලයි මේකේ ස්කෑන් කරන්න තියෙන්නේ අර ජංගම දුරකථනය පාවිච්චි කරලා QR කේතේ ස්කෑන් කරපු ගමන් ඊට පස්සේ Tamanට ඇත්තටම අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය සටහන් කරන්න පුළුවන්. සටහන් කරලා අපි පියවරයන් ටික කියමු සඳහන් කරමුකෝ බිමල් මහත්මයා මුලින්ම කරන්න ඕනේ ඒ ඇප් එකට ගිහිල්ලා මේ QR කේතේ යන කොටස මේ ලබා ගන්න ඕනේ ඊට පස්සේ ස්කෑන් කරන්න ඕනේ ඊට පස්සේ ඇත්තටම ඊට පස්සේ ස්කෑන් කරාට පස්සේ ඒ QR එක පිටිපස්සේ ඉන්න වෙළඳ මහතාගේ විස්තර සාමාන්‍යයෙන් ඇප් එකේ පෙන්눔 කරනවා. එතකොට ඇත්තටම මේකෙන් තහවුරු කරන්න පුළුවන් මම මේ ගෙවීම කරන්නේ හරි පුද්ගලයාට හරි වෙළඳ මහතට කියන එක. ඊට පස්සේ ඇත්තටම තියෙන්නේ Tamanට ඕන කරන මුදල් ප්‍රමාණය සටහන් කරලා ගෙවීම කරන්න. මම දැන් තප්පර එකක් දෙයක් කරලා මේ ගෙවීම සාර්ථක වෙලා කන්ෆර්මේෂන් එක කියන්නේ SMS එකක් හරි ඇප් එක through message එකක් හරි එනවා පාරිභෝගික මහතරත් එනවා කස්ටමර්ත් එනවා වෙළඳ මහතරත් එනවා එයාගේ පැත්තේ ඇප් එකේ දෙපැත්තටම තහවුරු කරනවා වෙනවා ඔබතුමා ගෙව්වා එතකොට මුදලාලි මහත්තයාට ලැබෙනවා මේ මුදල ඔබේ ගිණුමට බැර වුණා කියලා. ඒතකොට එතනදීම ඒ තහවුරු කිරීම කරගෙන මතර මේ ගනුදෙනුව අවසන් කරන්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ තප්පර ගානක නිසා ඇත්තටම මුදල් ගෙවනට වඩා පහසුවෙන් ඇත්තටම මේකෙන් ගෙවීම කරන්න පුළුවන්. දැන් හොඳයි ඔය අතරේ මේ දැන් පිබි මහත්මිය අපිට දැන් ජනතාවට ප්‍රශ්නයක් විදිහට නැගින්න පුළුවන් කොහොමද මේ මොබයිල් ඇප් එක ලබා ගන්නේ Google Play Store අපි දන්නවා Apple iStore මේ දෙකේ බාගත කරගන්න පුළුවන්ද නැත්නම් වෙන විශේෂ ක්‍රමයක් තියනවද මේ ඇප් එක ලබා ගන්න? ඔව් ලංකාවේ දැනට payment mobile application ගොඩක් තියෙනවා. ඒ දෙකම Android සහ iPhone කියන දෙවර්ගයටම තියෙනවා. අර කිව්වා වගේ Play Store එකේ සහ iStore එකේ තියෙනවා. නමුත් විශේෂයෙන් කියන්න ඕනේ තියෙන payment applications ගොඩක් ඇත්තටම දැනට ලංකා QR වලට certify වෙලා තියෙනවා. ලංකා QR payments කරන්න පුළුවන් වෙන විදිහට ඒගොල්ලන් සකස් වෙලා තියෙනවා. මට පොඩි වෙලාවක් දුන්නොත් මම කියන්නම් මේ application සහ මේ ආයතන මොනවද කියලා. මොකද ඒ අය තමයි මේ සේවාව දැනට සපයන්නේ අපිට. අපිට නම් තිරේ බලා ගන්නත් හැකියි අපි කමන්න කතා කරමු සඳහන් කරමු. ඇත්තටම ලංකා බැංකුවේ Smart Pay කියන app එක තියෙනවා. commercial bank එකේ Flash සහ Q+ කියන app එක. ඒ වගේම DFCC බැංකුවේ DFCC Pay, National Development Bank එකේ NDB NEOS අර මහතා කලින් හිටිය මහත්මයාගේ බැංකුව, Nations Trust Bank එකේ FreeMe කියන app එක, ඒ වගේම සම්පත් බැංකුවේ VPay, සනස Development Bank එකේ UPay කියන app එක, කාගේස් බැංක් එකකින් apps තුනක් තියෙනවා Oracle Pay, Direct Pay සහ OnePay කියලා. LB Finance වල SIM මේ මහතා දැන් අපිට demonstrate කරලා පෙන්නපු LOLC වලින් iPay සහ Dialog ආයතනයෙන් Genie සහ Easy Cash කියන mobile apps සහ Mobitel ආයතනයෙන් M-Cash කියන mobile app එක. දැන් මම මේ කියපු සියලුම ආයතන වලින් මේ ඕනෑම mobile app එකක් download කරගෙන පාරිභෝගිකයන්ට පුළුවන් ලංකා QR payments සිද්ධ කරන්න. සහ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මාකට් එකට එන්න ඉන්න බලාපොරොත්තු වෙන ඕනෑම payment application එකකුත් මේ ලංකා QR වලට අනුගත වෙලාම මාකට් එකට එයි කියලා. හොඳයි ඔය අතරේ අපි අර මේ විශේෂිත ගනුදෙනු ක්‍රමයක් දකිනවා දැන් මේ දවස්වල බහුල භාවිතා වෙන ක්‍රමයක් අර මේ කඩේකට ගිහිලා අපි හිතමු ජංගම දුරකථනයක් මිලදී ගන්නකොට නැත්නම් වෙන මොන හරි උපකරණයක් උපාංගයක් මිලදී ගන්නකොට අපි කඩේ මුදලාලි මහත්තයාට කියන අපිට මේ ගෙවීම් කරන්න ඕනේ කාඩ් පතෙන් බැංකු කාඩ් එකෙන් කියලා කිව්වම ඒගොල්ලෝ කියන මේ 103ක් ඇඩ් වෙනවා මේකට 103ක් මේ අමතර මුදලක් ගාස්තුවක් මේකට අය කරනවා කියලා. දැන් ඔබතුමීගේ මොබයිල් ඇප් ක්‍රමයට දැන් විශේෂයෙන්ම මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන මේ වැඩසටහනට වෙන අමතර මුදලක් අය වෙනවද කොහොමද ඒ තත්ත්වය? ඔව් ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ පාරිභෝගිකයාට මේකේ කිසිම ගාස්තුවක් නැහැ. අපි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චක්‍ර ලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා
මේ ගනුදෙනුවක් සිද්ධ වෙනකොට ලංකා කිව්වහර හරහා ගනුදෙනුවක් සිද්ධ වෙනකොට සාමාන්‍යයෙන් පාරිභෝගිකයාගෙන් ගාස්තුවක් අය කරන්න බැහැයි කියලා. නමුත් වෙළඳ මහතාගෙන් ඉතාමත්ම කුඩා සේවා ගාස්තුවක් තියෙනවා. අපි ඒකට කියනවා MDR කියලා merchant discount rate. අර ඉස්සෙල්ලා කතා කරා වගේ 2.5ක් 3.5ක් නෙමෙයි 1%ක්. ඒ කියන්නේ අපි රුපියල් 100ක ගනුදෙනුවක් කරොත් එහෙම රුපියලක්. නමුත් දැන් මේ අවුරුද්ද අපි ඩිජිටල් ගෙවීම් වර්ෂය කියලා නම් කරලා තියෙන හින්දා අපි හිතුවා වෙළඳ මහතුන් මේකට තව ගෙන්න ගන්න ඕන හින්දා මේක තවත් ටිකක් අඩු කරන්න අපි ඒක 0.5ට අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 100ක ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එහෙම 750ක් තමයි ගෙවන්න වෙන්නේ. මේකට මම පොඩ්ඩක් හේතුව විස්තර කරන්නම්. මොකද දැන් අපි ගත්තොත් එහෙම මට තියෙනවා සේවිංස් account එකක් බැංකු A වල. මම ඒ වුණාට ගන්නවා මොබයිල් ඇප්ලිකේෂන් එකක් බැංකු B වල. අරගෙන අර මගේ බැංකු A වල තියෙන සේවිංස් account එක රෙජිස්ටර් කරගන්නවා අර මොබයිල් ඇප් එකේ. එතකොට මට පේමන්ට් එක කරන්න පුළුවන් බැංකු B වල මොබයිල් ඇප් එක හරහා බැංකු A වල තියෙන මගේ සල්ලි පාවිච්චි කරලා. දැන් ඔතනට එනවා වෙළඳ මහත්මයා. ඔහුගේ QR කෝඩ් එක තියෙන්නේ බැංකු C වල. මට ඒත් මගේ පේමන්ට් එක කරන්න පුළුවන් බැංකු B පේමන්ට් ඇප් එක පාවිච්චි කරලා බැංකු A වල තියෙන සල්ලි පාවිච්චි කරලා බැංකු C වලට සල්ලි යවන්න පුළුවන්. ඒක තමයි විශේෂ තත්ත්වයක්. දැන් සාමාන්‍යයෙන් කලින් නම් පුළුවන්කම තිබ්බේ අපිට කිසියම් බැංකුවක account එකක් තියෙනවා නම් ඒකෙන් විතරයි pay කරන්න පුළුවන්. සහ මේ මුදලාලි මහත්තයාගේ තියෙනුනේ ඒ account එක තමයි. ඊට පස්සේ ඒක වෙනස් වුණා. දැන් බැංකු තුනක පරාසයක උනත් ගනුදෙනු කරන්න පුළුවන්. යන්න පුළුවන්. ඔව් විශේෂයෙන් කියන්න ඕනේ ඒ තත්වයට ඒ ටක් සංකීර්ණ ගනුදෙනුවට යටිතල පහසුකම් සපයනවා මෙතන ලංකා ක්ලියර් ආයතනය. දැන් එතකොට ඔය ගනුදෙනුව ගත්තොත් එහෙම අපිට තියෙනවා බැංකු A, බැංකු B, බැංකු C සහ ලංකා ක්ලියර් ආයතනය. මේ හතර දෙනාම අපිට ඇත්තටම සේවාවක් සපයනවා. ඒගොල්ලන් යම්කිසි පරිශ්‍රමයක් දරනවා. ඒ පරිශ්‍රමයට සුළු හෝ වශයෙන් අපි කියනවා කොම්පෙන්සේෂන් කියලා. යම්කිසි කොම්පෙන්සේෂන් එකක් ලබා දෙන්න තමයි අපි මේ 0.5 අය කිරීමක් කරන්නේ. ඒ වගේම කියන්න ඕනේ අපි හිතමු දැන් මම wallet එකක් විතරක් අරගෙන වෙළඳ මහතෙක් ගාවට ගියොත් එහෙම මට ගන්න පුළුවන් බඩු ප්‍රමාණය මගේ wallet එකේ තියෙන කෑෂ් වලට සීමා වෙනවා. රුපියල් 1000යි නම් ඒ වෙලාවට අතේ තියෙන්නේ රුපියල් 1000ක බඩුවක් විතරයි ගන්න පුළුවන්. නමුත් ඒ වෙළඳ මහත්මයා digital transactions accept කරනවා නම් මට පුළුවන් මගේ සේවිංස් account එකේ තියෙන මුළු මුදලෙන් හෝ ගනුදෙනු කරන්න. මොකද ලංකා QR වල අපි කියනවා ඒකේ lower limit එක රුපියල් 10යි. ඒ කියන්නේ අවම transaction එක රුපියල් 10යි. ඉහළ limit එකක් නැහැ. අපිට ඕන තරම් විශාල transaction එකක් ලංකා QR හරහා කරන්න පුළුවන්. ඔය අතර අපි දැක්ක පහුගිය 12 වෙනිදා මේ විශේෂයෙන්ම මේ ඔබතුමිය සහ මේ ඔබතුමියගේ පිරිස එකතු වෙලා ශ්‍රී ලංකා මහ බැංකුව එකතු වෙලා මේ ලංකා QR මේ කෝඩ් ක්‍රමේ නැත්තම් මේ මුදල් රහිතව කෑෂ්ලස් ගනුදෙනු ක්‍රමේ අපි අර සල්ලි වදේ කියලා තමයි මේ වැඩසටහන නම් කරලා තියෙන්නේ. සල්ලි වදයක් කෑෂ් වදේ. කෑෂ් වදේ කියලා තමයි මේ නම් කරලා තියෙන්නේ. අර කෑෂ් ගොඩක් අයට වදයක් වෙලා තිබ්බ මාරු සල්ලි හොයා ගන්නකොට මේ ගොඩක් කරදර වලට පත් වෙච්ච අවස්ථා තියෙනවා. මේ කොහේ හරි ගමනක් බිමනක් ගිහිල්ලා වාහනේ ගාන ගෙවන්න ගියාමත් සමහරලාට මාරු සල්ලි නැහැ. ඉතින් මේ ක්‍රමය ඔබට පහසුවක් ජීවිතේ වැඩ කටයුතු පහසු කරගන්න තමයි මේ විදිහට කෑෂ් වදේ අලුත් වැඩසටහන හඳුන්වලා දීලා තියෙන්නේ. ලංකාව පුරා විහිදුණු මූල්‍ය ආයතන රසක් බැංකු පද්ධති රසක් මේ වැඩසටහනට එකතු වෙලා ඉන්නවා. අපි තවදුරටත් කතා කරන්න සූදානම්. ඊට කලින් විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව දැන් මේ 2020 වසර ඩිජිටල් ගෙවීම් වර්ෂය විදිහට නම් කරලා තිනවා. ඒ අතරේදී කෑෂ් පදේ වැඩසටහන ක්‍රියාත්මකයි. කොහොමද මේ කෑෂ් නැත්තම් මුදල් පාවිච්චි කරන්නේ නැතුව ගනුදෙනු සිද්ධ කරන්න ඉස්සරහට ඒ පිළිබඳව තමයි කතා කරමින් හිටියේ. අපිත් එක්ක LB ෆිනන්ස් සමාගමේ උපාය මාර්ග හා ඩිජිටල් මූල්‍ය සේවා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමන් ඉන්න බිමල් පෙරේරා මහත්මයා. බිමල් මහත්මයා දැන් මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් විශේෂයෙන්ම අපි දන්න පාරිභෝගිකයෝ විදිහට අපිට පුළුවන් මේ දේ ෆෝන් එකට නැත්තම් ජංගම දුරකථනයට බාගත කරලා ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න. හැබැයි ව්‍යාපාරිකයෙක් කොහොමද මේ QR කෝඩ් ක්‍රමයට ඇතුළත් වෙන්නේ? වෙනමම ඇප්ලයි කරන්න ඕනේද? අයදුම් කරන්න ඕනද? ඒ කටයුතු කොහොමද සිද්ධ වෙන්න ඕනේ? ඇත්තටම ඉතාමත්ම සරලයි අජිත් මේ ක්‍රියාදාමයට සම්බන්ධ වෙන එක. මාතර සියලුම බැංකු හා මූල්‍ය ආයතන තමන් සමග ගනුදෙනු කරන වෙළඳ මහතුන්ට මේක නොමිලේ ලබා දෙන්නේ. ඇත්තටම පොඩි ලියාපදිංචි ජීවීමක් තියෙනවා. ගොඩාක් වෙලාවට තමන්ගේ බැංකු ශාඛාවට ගිහිල්ලා මේක කරන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් බැංකු හා මූල්‍ය ආයතන මේ දවස්වල
තමන්ගේ මුදලාල්ලා ගාවට වෙළඳ මහතුන් ගාවට ගිහිල්ලා මේක හඳුනා දෙනවා. එතන පොඩි ලියාපදිංචි කිරීම ක්‍රමයකට පස්සේ මේ QR කෝඩ් එක ඒ වෙළඳ මහතා ලබා දෙනවා. ඒතර මේක ඇත්තටම ඒ වෙළඳ මහතාගේ කඩේ ප්‍රමාණය අනුව දැන් සමහරක් කඩවල ඇත්තටම මේ වගේ බෝඩ් එකක් තියෙනත් නැහැ. ඒතකොට අපි ගත්තරීම පොඩි සිල්ලර් කඩයක් ගත්තොත් එහෙම ඇත්තටම මේ වගේ බෝඩ් එකක් තියෙන ඉඩත් වෙන්න පුළුවන්. ඒතර ඇත්තටම අපි අපේ ආයතනයේ මේ වගේ දෙයක් හඳුනලා දෙනවා. මේක ඇත්තටම මිල දර්ශකයක්. දැන් මෙතන පුළුවන් ඕනනම් හාල් ගෝණියක උනත් මේක ගහලා තියන්න. එතකොට මේ QR කෝඩ් එකත් එක්ක ස්කෑන් කරලා මොකද ඒ වෙළඳ සැලට හරියන විදියට තවත් වෙළඳ සැලවල ඇත්තටම එහෙමත් ඉඩ නැහැ. ඒතර අපි බලනවා මේ වගේ දෙයක් එල්ල තියන්න. ඉතින් ඒ වගේ ඒ ශුද්‍ර සහ සුළු ව්‍යාපාරවලට ඒ ව්‍යාපාරයේ ප්‍රමාණයට ගැලපෙන විදියට මේ QR කෝඩ් එක ඩිස්ප්ලේ කරලා මේ වැඩේට ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න බැංකු හා මූල්‍ය ආයතන සූදානම් වෙලා ඉන්නවා. මම ඉතාමත්ම සරලයි ඕනෑම ප්‍රමාණයක තරාතිරමක වෙළඳ මහතෙට මේ ලංකා QR හරහා ඩිජිටල් ගණන්දුර වලට සම්බන්ධ වෙන එක. හොඳයි ඔයතර අපි අර විරාමයට යන්න කලින් සඳහන් කළා අපි මහත්මිය මේ 12 වෙනිදා විශේෂ වැඩසටහනක් පැවැත්වුණා ලංකා QR හඳුන්වා දීමේ ජනතාව අතරට ගෙනියන වැඩසටහනක්. මේදී ජනතාව අතරට යා යුතුයි. මොකද අපේ ජනතාවගේ ජීවිත පහසු කරගන්න බොහොම ලොකු අත්වලක් සපයන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා. අර හැමෝටම දෙයක් වෙලා තිබ්බ මාරු සල්ලි ප්‍රශ්න ගැන හැම වෙලාවෙම අපි කතා කරනවා. ඉතින් මේ දෙයට හොඳ විසඳුමක් කොහොමද මේ 12 වෙනිදා පැවැත්වෙච්ච වැඩසටහන? ඔව් අතරම කියන්න ඕනේ අපි මේ ලංකා QR ගමන ආරම්භ කරේ 2017 වර්ෂයේදී. නමුත් ඒක ජනතාව අතරට ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. උන් අතරට ගිහිලා තිබුණේ නැහැ. ඒ නිසා අපි හිතුවා මේ රටටම ලංකා QR කියන තේමාව යටතේ ප්‍රවර්ධන වැඩසටහනක් ගෙනියන්න. අපි ඒකේ ආරම්භය ගත්තේ මාතලේ නගරයෙන් මාතලේට ලංකා QR කියලා. දැන් ඇත්තටම 12 වෙනිදාට කලින් අපි පොඩි වැඩමුළුවක් කරා මේ මුළු මාතලේ නගරේම ඉන්න වෙළඳ මහතුන්ව එක් රැස් කරලා ඔවුන්ට වැඩමුළුවක් තිබ්බා කොහොමද මොකද්ද මේ ලංකා QR කියලා කියන්නේ, කොහොමද මේක පාවිච්චි කරන්නේ යනාදී වශයෙන්. ඒ වැඩමුළුව ඇත්තටම කරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මශ්‍රී කුමාරතුංග මහතා විසින්. ඉන් පසුව 12 වෙනිදා තමයි අපේ ලංකා QR නිල වශයෙන් ලොන්ච් එක තිබ්බේ. ඒක කරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ප්‍රොෆෙසර් WD ලක්ෂ්මන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒකට ඇවිත් හිටියා අපේ බැංකු සියල්ලම ප්‍රධාන නිලධාරීන් සහ මේ ලංකා QR ප්‍රවර්ධනය කරන්න ඉන්න ඒගොල්ලන්ගේ කණ්ඩායම්. ඒ වගේම මාතලේ නගරයේ රජයේ සේවය කරන ඉහළ නිලධාරීන් ගොඩක් පැමිණ සිටියා. මෙතන මම විශේෂයෙන් කියන්න ඕනේ අපේ රටටම ලංකා QR කියන තේමාව යටතේ ගෙනියන වැඩසටහනේ මුල්ම QR ට්‍රාන්සැක්ෂන් එක විදිහට ඇත්තටම අපි කරේ උයන්වත්ත රජමහා විහාරයට කරපු එක පින් කැටයකට කරපු ආධාරයක්. ඒක අපේ අධිපතිතුමා අතින් තමයි සිද්ධ වුණේ. ඒක කරලා තිබ්බේ අර මේ දැන් පෙන්වනවා වගේ ලේසි ක්‍රමයකට පින් කැටයට QR කෝඩ් එකක් අලවලා තිබ්බා. අධිපතිතුමා ඒක ෆෝන් ඇප් එකකින් ස්කෑන් කරලා ඒ ආධාරය සිද්ධ කරා. ඒ වගේම අපි ආරාධනා කරලා තිබ්බා මේ දැන් අර ඒ ක්‍රමයේ හින්දා ලේසියක් පහසුවක් වෙන දැන් ඉස්සරහට අර පින් කැට කඩනවා කියලා දැන් අපේ රටේ ජනතාව අතර මේ විශේෂම මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් හැබැයි මේ දේ හරහා ඒ දේත් වැළකෙනවා ආරක්ෂාව කියන දේ සහතිකයි. ඒක ඇත්ත. ඒ වගේම අපි තව ආරාධනා කරලා තිබ්බා අපේ මේ වැඩසටහන තිබ්බ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයට මාතලේ එළවලු විකුණන වෙළඳ මහතෙකුට. ඔහුට තිබ්බේ පොඩි එළවලු කරත්තයක්. අපි ඒ මහතාටත් දීලා තිබ්බ QR කේතයක්. මම දැකපු විදිහට අධිපතිතුමා ඒ මහතාගෙනුත් එළවලු විශාල ප්‍රමාණයක් මිලට ගත්ත QR කෝඩ් එකක් පාවිච්චි කළා. අපිට මේකෙන් ඇත්තටම පෙන්වන්න ඕන උනේ ලංකා QR කියලා කියන්නේ ඕනෑම අවස්ථාවකට ඕනෑම ගනුදෙනුවකට යොදා ගන්න පුළුවන් ගෙවීම් ක්‍රමයක් කියන එක. ඉන් පස්සේ අපි මාතලේ නගරයට ගිහිල්ලා මේ මහතා තව වැඩිපුර විස්තර කරයි වෙළඳ මහතුන්ට සහ පාරිභෝගිකයින්ට මේ ගැන තව කියලා දුන්නා. හොඳයි LB ෆිනන්ස් සමාගම කොහොමද මේ මාතලේ වැඩසටහනට සම්බන්ධ වුනේ? ඇත්තටම අපි වැඩසටහන මහ බැංකුවෙන් සූදානම් කරාට පස්සේ අපි මාතලේ නගරයට අපේ කණ්ඩායමක් යවලා අපි බැලුවා මේ දැනුවත් කිරීම කරන්න මේ කුඩා ව්‍යාපාර හිමියන්ට මේ මොකද්ද මේ වෙන්නේ මේ ඩිජිටල් ගනුදෙනු ක්‍රමය සහ ඒකෙන් ඔවුන්ට තියෙන වාසි මොනවද කියලා අත්‍තරම ඒ ගනුදෙනු වෙළඳ ව්‍යාපාරිකයින්ව මේ කරන සම්බන්ධ කරලා අපි ඔවුන් සූදානම් කරලා තිබ්බ 12 වෙනිදා වෙනකොට අත්‍තරම වෙළඳ ව්‍යාපාරිකයක් නෙමෙයි අපි පොඩි අපි ගත්තොත් එහෙම
ටුක් කියන මේ 3 wheel දිදුනෙක් වුණත් ඇත්තටම එක්තරා විදියක මර්චන්ට් කෙනෙක්. ඒතර අපි ඒගොල්ලන්වත් මේකට සම්බන්ධ කරගත්තා. ඒතර එදා දවසේදී වුණේ ඇත්තටම මාතලේ නගරයට ආපු පාරිභෝගිකයන්ට මේ ගණදෙනුව මේ ලංකා QR හරහා මේ වෙළඳ සැදල කරන්න සලස්සලා ඒගොල්ලන්ට අත්දැකීම ලබා දුන්නා. ඒතර ගණදෙනු කරන අපි දැක්කා තමන්ගේ ෆෝන් එකෙන් QR එකක් ස්කෑන් කරලා ටුක් රයිඩ් එකකුත් යනවා. අතන ඒ වගේ මේක ඉතාමත්ම සරලම ගණදෙනුව දක්වා යන්න පුළුවන් කියනක ඒ අත්දැකීම ලබා දීම තමයි අපි ඇත්තටම 12 වෙනිදා LB ෆිනාන්ස් ආයතන වෙනුවෙන් ගිහිල්ලා කරේ. හොඳයි. අපිට තව මිනිත්තු 4ක විතර කාලයක් තියෙනවා. අපි අවසාන වශයෙන් පීමිඩාස් මහත්මියගෙන් අහන්න කැමතියි. දැන් මාතලේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. මාතලේට විතරද මේ දේ ක්‍රියාත්මක වෙන්නේ? සමස්ත රට පුරාම මේ හඳුන්වා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවද? කොහොමද දැන් ඉස්සරහට? දැන් තව බලාපොරොත්තු ඇති ඔබතුමියට විශේෂයෙන්ම ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විදිහට ශ්‍රී ලංකා මහ බැංකුවේ මොනවද තියෙන බලාපොරොත්තු සහ කොයි විදිහේ ඉදිරි ගමනක්ද යන බලාපොරොත්තු වෙන්නේ? අපේ මේ වැඩසටහනේ තේමාව රටටම ලංකා QR. අපේ පටන් ගැනීම විතරයි මාතලේට ලංකා QR. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මාතලේ මේ කරා වගේ වැඩසටහන් මුළු ලංකාව පුරාටම ගෙනියන්න. අපි ඇත්තටම ඊළඟට බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගරයට මේ ලංකා QR හඳුන්වා දෙන්න. ඇත්තටම හඳුන්වා දීමක් අවශ්‍ය නැහැ. අපි දන්නවා කොළඹ නගරයේ ඉන්න පාරිභෝගිකයන් සහ වෙළඳ මහතුන් අපි කියනවා ටෙක්නොලොජි සැවි කියලා. ඒගොල්ලන් තාක්ෂණය ගැන දන්නවා. නමුත් අපේ බලාපොරොත්තුව සෑම වෙළඳ මහතෙකුටම මේ ලංකා QR කෝඩ් එකක් ලබා දීම. සහ සෑම පාරිභෝගිකයෙක් ගාවම මේ ලංකා QR පේමන්ට් එකක් කරන්න පුළුවන් මොබයිල් ඇප්ලිකේෂන් එකක් ඔවුන්ට ලබා දීලා ඒක කරන්නේ කොහොමද කියලා ඔවුන්ව දැනුවත් කරන එක. දැන් මේ බලාපොරොත්තුවත් එක්ක අපි ඉදිරියට යනවා. මම හිතන්නේ ඒකට සහයෝගය අපි හැමෝගෙම බලාපොරොත්තු වෙනවා. ඒ සහයෝගය මම ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් සහ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් නැවතත් අපි අහන කාරණාව දැන් මේ ක්‍රමය පිළිබඳව විශේෂයෙන්ම අපි කතා කළා අර ඔබතුමීලගේ අරමුණ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණ අර සුවිසල් ව්‍යාපාරිකයාගේ ඉඳන් තැඹිලි විකුණන වෙලෙන්ද නැත්නම් යාචකයා දක්වා මේ වැඩසටහන යාචකයාත් රැකෙන්න ඕනේ වුණොත් මේ යදින්න ඕනේ නැත්නම් කියන්නේ උන්ටත් ජීවිතයක් හිමි වෙන්නේ නැහැ. හැබැයි යාචකයෝ වැඩියෙන් ඉන්න එක රටට හොඳ දෙයක් නෙවෙයි. ඒ කොහොමුණත් සුබවාදී රටක් විදිහට දියුණු රටක් විදිහට අතිගරු ජනාධිපතිතුමන් පවා මේ දේ සුරක්ෂිත රටක් වගේම සතුටින් ජීවත් වෙන පවුලක් කුදා කරන්න තමයි එතුමන්ගේ බලාපොරොත්තු තියෙන්නේ. මේ ගමනට කොයි ආකාරයේ අත්වලක්ද මහ බැංකුව විදිහට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම අපි කියනවා මේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ ටැග්ලයින් එක තමයි less cash society. අපි පුළුවන් තරම් උත්සාහ දරන්නේ මේ කෑෂ් භාවිතය අවම කරගන්න. ඒක හින්දා තමයි අපි මේ ඩිජිටල් අවුරුද්දක් නම් කරලා මේ වගේ වැඩසටහන් දියත් කරේ. මේකේ පළමු පියවර විතරයි මේ ලංකා QR කියලා කියන්නේ. ලංකා QR අපි මුළු රටටම ගෙනිච්චට පස්සේ අපි ගාව තව කරන්න ගොඩක් වැඩසටහන් තියෙනවා. අපි ආරාධනා කරනවා ඒවත් එක්කත් අපිත් එක්ක එකතු වෙන්න. අපි කෙටියෙන් හඳුන්වලා දුන්නොත් මොනවද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන් කියලා? අපි දැනට ආරම්භ කරලා තියෙනවා බ්ලොක්චේන් තාක්ෂණය සමග එකතු වෙලා අර eKYC කියන දෙයක්. අපි දන්නවා බැංකුවක් ගාවට ගියොත් එහෙම අපිට හැමතිස්සෙම නම් පුරවලා ෆිල් කරලා ෆෝම් තියනවා කරන්න. නමුත් මේ eKYC තාක්ෂණය ගත්තොත් එහෙම අපි එක බැංකුවක් ගාවින් රෙජිස්ටර් වුණොත් එහෙම අනිත් බැංකුව ගාවට ගිහලා රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ තාක්ෂණයක් අපි ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ තියෙනවා regulatory sandbox කියලා වැඩසටහනක්. ඒකෙන් කරන්නේ ෆින්ටෙක් ආයතන ලංකාවේ ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි ගැන කතා කරන වැඩ කරන ආයතනවලට තමන්ගේ ප්‍රොඩක්ට් එක ගෙන ඇවිත් ඒගොල්ලන්ට ඒක ටෙස්ට් කරන්න පුළුවන් ඒ අපි දීලා තියෙන එන්වයරන්මන්ට් එක ඇතුළත තුළ. එතකොට අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ට යම්කිසි රුකුලක් ලබා දෙන්න මාකට් එකට යන්න කලින් මේ ප්‍රොඩක්ට් එක වැඩ කරනවද මේක දැනට තියෙන නීති හා ගැලපෙනවද කියලා බලන්න අන්න ඒ ආකාරයේ දේවල් ඒගොල්ලන්ට බලන්න තමයි අපි ඉඩ සලසලා දෙන්නේ රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් එකේ. හොඳයි. ඒ තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බලාපොරොත්තු. අද දවසේ අපි කතා කළේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ 2020 වසර විශේෂයෙන්ම කාටවත් අමතක නොවන වසරක් 2020 වසර 2020 අමතක නොවන වසරක් බවට පත් කරන්නට ශ්‍රී ලංකා මහ බැංකුවත් සූදානම් වෙමින් ඉන්නවා. ඒ ඩිජිටල් මූල්‍ය වර්ෂයක් බවට පත් කරමින් මේ වසර ඔබේ ගනුදෙනු සියල්ල ඩිජිටල් කරන්නට ශ්‍රී ලංකා මහ බැංකුව අත්පැලක් සපයන්නට සූදානම්. අපි කතා කළේ මේ වසර පිළිබඳව ඒ වගේම QR කේත ක්‍රමෙන් QR කෝඩ් පාවිච්චි කළා කොහොමද ගනුදෙනුවක් සිදු කරන්නේ. බැංකු සහ මූල්‍ය ආයතන රැසක් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ලංකා QR app එක හරහා
මේ සියලු කටයුතු ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. අපි සාකච්ඡාව අවසන් කරන්න සූදානම්. අදට අපිත් එක්ක එකතු වුණා පියුමිඩාස් මහත්මිය සහකාර අධ්‍යක්ෂ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් ඒ වගේම මීට පෙර අපිත් එක්ක සම්බන්ධ වුණා NDB බැංකුව නියෝජනය කරමින් ඩිජිටල් මූල්‍ය සේවා සහකාර උපසභාපති දමිත සිල්ලා මහත්මයා ඒ වගේම LB ෆිනෑන්ස් සමාගම නියෝජනය කරමින් බිමල් පෙරේරා මහත්මයා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී උපාය මාර්ග හා ඩිජිටල් මූල්‍ය සේවා. ඉතින් ඔබ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. සුරක්ෂිත රටක් යහපත් අනාගතයක් ඒ වගේම පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන් හැකි අනාගතයක් නිර්මාණය කරන එක තමයි අපේක්ෂාව. එසේනම් අපි සූදානම් අදට 7 වෙනි පැයේ මේ විදිහට සමුගන්න. යලිත් හෙට හරියටම උදේ 7ට අපි එනවා ඔබ මුණ ගැහෙන්න. ගිහින් එනවා. සුබ දවසක්.